අයිබෝන් නිදුදුනි ජෙසු පිටයි. වැඩසටහන ආරම්භයේදීම මේ මගේ හඬින් ඒ කියපු මේ තනුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් හඩ ශබ්දේ වෙන්න පුළුවන් ඔබේ කනට හුරු නම් වර්ෂ 1979 ගඟ අද්දර චිත්‍රපටයේ ගැයුණු නිර්මාණය වුණු ගීය. අපි හැමෝම ප්‍රිය කරන බොහොම ආදරය කරන ජනප්‍රිය ගීතයක් බවට එදා ඉඳලා අද දක්වාම ඉදිරියට ගලාගෙන ඇවිදින් තියෙනවා. රන් ටිකිරිසිනා මුව මුව පාලා ලං වී අල් ආගෙන ඇස් දැල්ලුවා නේද? හැබැයි මේ ගීය චිත්‍රපටයේ වර්ෂ 1979 එළි දැක්ුණාට ගීය ගැයෙන්නේ වර්ෂ 1978. එහි මුල්ම ගායකයා කවුරුන්ද? ඔබ දන්නවද? අපි කියන්නේද ඔරිජිනල් සින්දුව කවුද කිව්වේ මුලින්ම? එතුමන් තමයි අද දවසේදී අපේ රිදම් විත් ජීසස් වැඩසටහනට අපි ආරාධනා කළේ ස්වාමීන් වහන්සේගේ රිද්මයත් එක්ක එතුමන්ගේ ජීවිතය පිළිබඳ කතිකා කරන්න. වික්ටර් සිල්වා මහත්මයා අයිබෝන් ඔබතුමන්ට ජෙසු පිටයි. අයිබෝන් චතුර. ඔබතුමන් මේ විදිහට රූපවාහිනියෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් දකිද්දී වික්ටර් මහත්මයා මං හිතන්නේ මේ රන් ටිකිරිසිනා කියන නාමයේ ඇතුලේ ඔබතුමන්ගේ අනන්‍යතාවයේ පිළිබඳ ඔවුන් තුල දැනුවත් භාවයක් නැහැ මා දන්නා තරමින්. දැන් මා හැම හැදින්නුවාට ඉන් පසු කාලීනව විවිධ ගායකයින් විසින් මෙය ගයන්නට යෙදුණා. ඇත්තටම වික්ටර් සිල්වා කියන්නේ කවුද? ඔව් චතුර. මම ඉපදුනේ කොළඹ නමුත් හැදුනේ වැඩුනේ කළුතර නාගොඩ කියන ප්‍රදේශය. මගේ තාත්තා නීතිඥෙක්, අම්මා අපිව ගෙදර බලාගත්තා. මට බාල අවුරුදු 7ක් බාල නංගි කෙනෙක් ඉන්නවා. මුලින්ම පාසල් ගියේ සිරිකුරුස විදුහල කළුතර හෝලි ක්‍රොස් කොලෙජ්. ඊට පස්සේ මට වයස අවුරුදු 12ක් විතර වෙනකොට මගේ තාත්තා මාව දැම්මා ගාල්ලේ සාන්ත ඇලවිෂස් විදුහලට. ඒ විශේෂයෙන්ම තාත්තා මාව එතන බෝඩ් කරේ. මොකද තාත්තට අවශ්‍ය වුණා මට හොඳ අධ්‍යාපනයක් වගේම හොඳට හදලා ගන්න කොල්ලව. ඉතින් එහෙම තමයි මගේ ඒක තමයි කෙටි ඉතිහාසය. ඒ කාලේ ඉඳන්ම මම සින්දු කියනවා. නමුත් අපේ තාත්තා වැඩි කැමති වුණේ නැහැ ඔය සින්දු කියනවට. ඉගෙනීම මග හැරෙයි කියලා. ඔව් තාත්තා හිතුවා මේ කොල්ලා සින්දු කිව්වොත් කොල්ලගේ අවසානය කියලා. ඒ කියන්නේ දැන් අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා අවුරුදු 70කට විතර ඉස්සෙල්ලා ඒ කාලේ අම්මලා තාත්තලා හිතුවේ එහෙමයි. ඔව්. ඉතින් කොහොමත් මට සින්දු කියන්න වැඩි ඉඩ දුන්නේ නැහැ. අපේ ගෙදර රේඩියෝ එක වුණත් තාත්තා ගෙදරට එනවා දැක්කම රේඩියෝ එක ඔෆ් කරනවා. ඉතින් හැබැයි අපි හොරෙන් සින් කරන ඒක වෙනම එකක්. ඉතින් මට මතකයි මම පුංචි කාලේ මම හිතන්නේ අවුරුදු 10ක් විතර වෙන එක ඒ කාලේ හැම අවුරුද්දෙම අපේ තාත්තා අපිව ගෙනිච්ච බණ්ඩාරවල හොලිඩේ එකකට. ඉතින් ඔය එක සැරයක් නත්තල් කාලේ ඔය හොලිඩේ එකකට ඉන්නකොට අපි හැමෝම ක්‍රිස්මස් කැරල්ස් ගායනා කරා. ඒ ක්‍රිස්මස් කැරල්ස් ගායනා කරලා මම කැමරේට යනකොට පොඩි කාලේ මම හිතන්නේ මට අවුරුදු 10ක් විතර ඇති. මට හැවෝ එක්කෙනෙක් කියනවා තාත්තට ඉංග්‍රීසියෙන් කිව්වේ your son has a beautiful voice කියලා. ඉතින් ඒ කාලේ මට ඕක තේරෙන්නේ නැහැ. හැබැයි මට මතකයි තාත්තා කියනවා don't tell him කියලා. ඒ කියන්නේ තාත්තා කැමති වුණේ නැහැ මගේ මනසට යනවට මට සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ තත්වයක තමයි අපි හිටියේ. නමුත් තාත්තා මේ සැරමුවේ අපිට තිබුණේ ආදරය නිසා. ඒක මට හොඳට වැටුණා. මොකද පාඩම් කරන්න එක්කෝ සෙල්ලම් කරන්න ඕන එකට තාත්තා ඉඩ දුන්නා. දැන් ඔහොම වෙලා මම සාන්ත ඇලවිෂස් විදුහලේ ගාල්ලේ බෝඩිමට ගියාම දැන් බෝඩිමට ගියාමත් ඉතින් කොල්ලෝ ඔක්කොම සින්දු කියනවනේ. තුන්දි කියනවා එක එකව කරනවා. ඉතින් අපේ බෝඩිම බාරව හිටියේ ස්වාමි ඩෙබුරා ස්වාමි ඉතාලි ස්වාමි කෙනෙක්. එතුමාත් ඒ ස්වාමීන්ම තමයි choir එක බාරවත් හිටියේ. ඉතින් මට කිව්වා son you must join the choir. choir එකට එන්න ඕන කියලා. ඉතින් මං කිව්වා අනේ ෆාදර් මම හරි ආසයි. හැබැයි අපගේ තාත්තා කියලා තිනවා ඔය සින්දු වලට යන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා ඕකේ
තාත්තා අනිත් පාර ආවම ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වේ තාත්තා අනිත් පාර ආවම තාත්තට මාව හම්බෙන්න කියන්නේ. හරි. ඊට පස්සේ පහුවෙනි සුමානතුකලේ අම්මයි තාත්තයි දෙන්නම ආවා. ඊට පස්සේ මම තාත්තට කිව්වා තාත්තා ෆාදර් ඩෙබුරා wants to see you කියලා. ඉතින් ගියා. ඉතින් ගියාම වාඩි වෙලා ඉතින් කතා කරගෙන දැන් ෆාදර් ඩෙබුරා තමයි අපිව බාර වෙන්නේත් මේ බෝඩර්ස්ලා. පස්සේ තාත්තට කිව්වා Mr. Silva, your son has a beautiful voice. Surely you don't mind him singing the praises of God? ඒක කිව්වම තාත්තා කිව්වා no father, let him sing the praises of God. අපේ තාත්තට දිව්‍යන් වහන්සේ ප්‍රශංසා කරන්න කියලා කිව්වොත් පූජා ප්‍රසාදිතුම කිව්වොත් ඒකට ඉඩ දෙනවාමයි. එදා ඉඳලා තමයි මට කොහරකට වුණත් ජොයින් කරන්න හම්බුනේ. එතුමන්ගේ ජීවන රිද්මය ආරම්භ වෙන්නේ ඔතනින්. දැන් වික්‍රසිල්ල මහත්මයා ඔබතුමන් අද වැඩසටහනේ අපේ කතානායකයා බවට පරිවර්තනය වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ රන් ටිකිරි සිනා කියන ගීය. දැන් එතකොට ගංගාධර චිත්‍රපටයේට මේ ගීය ගැයෙද්දි මං හිතන්නේ ගීත රචකයා විසින් මුලින්ම නිර්මාණය කරලා දෙන්නේ මේ ඉංග්‍රීසි බසින් තමයි හැදෙන්නේ. ඔබතුමන්ගේම ඥාති සොයුරියක් එක්ක තමයි ප්‍රථමතර මේ ගායනා කරන්නේ. දියණියක් හෝ සොයුරියක් එක්ක ගායනා කරන්නේ. මේ මම කැමතියි දැනගන්න දැන් කොහොමද මේ ගීතය ඔබතුමන් අතරපත් උනේ සහ මේ මුලින්ම ඉංග්‍රීසි බසින් ගැයුවාද සිංහල බසින් ගායන්න පෙර ඒ කතාව ගැන නමක් කිව්වොත්. ඒකට මෙහෙමයි චතුර මම වරලත් ගණක අධිකාරී බසෙන් පුහුණු වීම ලැබනකොට තමයි මම සූර්ය ලේබල් එකේ සින්දු 8ක් තැටිගත කළා. ඒ ගීත අහලා තමයි නිමල් මෙන්ඩිස් මහත්තයා මට මුණ ගැහුනේ. මම පාඩම් කරන ඒ කියන්නේ හයි එඩියුකේෂන් කරනකොට මම බෝඩ් වෙලා හිටියේ බොරැල්ලේ ඕල් සේන්ට්ස් පල්ලි ඉස්සරහ පිට තිබුණා කිටියාකාර කැතලික් ස්ටුඩන්ට්ස් හොස්ටල් කියලා. එහි තමයි මම නැවතිලා හිටියේ. ඉතින් එතනට නිමල් මෙන්ඩිස් මහත්මයා ආවා. මොකද ඒ කාලේ එතුමා ගරබණ්ඩාල් දේවමෑණියෝ ගරබණ්ඩාල් වල දර්ශනය වීම ගැන අපිට ලෙක්චර් එකක් දුන්නා. ඉතින් ඒ අවස්ථාවේදී මම ගිහලා කතා කරලා එතකොට මම කිව්වා මමයි වික්ටර් සිල්වා කියලා. එතකොට එයාට මතක් වුණා මේ සූර්ය එකේ සිං කරපු එක්කෙනා නේද කියලා. ඉතින් ඊට පස්සේ දැන් එයා දන්නවා මගේ වොයිස් එක. මේ කියන්නේ මම 971 72 විතර. නමුත් 977 දෙසැම්බර් මාසයේ පමණදී නිමල් මට කතා කරලා කිව්වා වික්ටර් මම ඔයාගේ වොයිස් එකටම ඔබින සින්දුවක් හදලා තියෙනවා. මේක මම චිත්‍රපටයකට පාවිච්චි කරන්න කැමතියි. නමුත් ඔයත් එක්ක සිං කරන්න හොඳ කටහඬක් තියෙන පුංචි ළමයෙක්ව හොයාගන්න කිව්වා. ඉතින් ඒ පුංචි ළමයෙක්ව හොයාගන්න කිව්වම මට එකපාරටම මතක් වුණේ නිරාෂා පෙරේරා. නිරාෂා කියන්නේ මගේ වයිෆ්ගේ අක්කගේ දුව. එයාට ඒ කාලේ අවුරුදු 11ක් විතර ඇති. ඉතින් අපේ පවුලේ සිං සොන්ග්ස් තියෙනකොට එයයි මමයි තමයි ඩුවට් සිං කරන්නේ. කොහෙද යන්නේ රුක්මනී කිරිදොව ඉන්න යන්න රුක්මනී ඔය වගේ ඩුවට් සිං කරලා පුරුදුයි. ඉතින් මම දැනගත්තා එයාට හොඳ වොයිස් එකක් තියෙනවා කියලා. ඉතින් මම නිමල්ට කිව්වා නිරාෂා ගැන. ඉතින් එහෙම තමයි අපි ඉස්සෙල්ලාම සින්දුව ප්‍රැක්ටිස් කරේ. සින්දුව ප්‍රැක්ටිස් කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද නිමල් මෙන්ඩිස්ට සිංහල බෑ. සිංහල කතා කරන්න විතරයි පුළුවන්. සිංහල ලියන්න බෑ. ඉතින් හැමතිස්සෙම එයා ගීතයක් නිර්මාණය කරනකොට තනුවයි ලිරික්ස් ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ තමයි ලිරික්ස් දුන්නේ ඔගස්ටස් විනායකරත්න මහත්තයාට. ඒ මහත්මයා මේක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවෙයි කරේ. නමුත් ඒකේ තියෙන අදහස අරගෙන ඔගස්ටස් විනායකරත්න මහත්තයා වෙනම ලිව්වා රන් ටිකිරි සිනා කියලා. ඉතින් ඔය ඉංග්‍රීසි වචන තවමත් මතක මම හිතන්නේ මට නිරාශයටයි විතරයි. හුඟක් අය මේක ගැන දන්නේ නැහැ. පුළුවන් ද චුට්ටක් ගායනා කරන්න ඉංග්‍රීසි බසින්? කියන්නම් බලන්න. Tra-la-la-la you, tra-la-la-la me, tra-la-la-la sing together, tra-la-la-la we. Fly like a bird, swim like a fish, be happy little lass, little lad. No time to feel sad, my lass, my lad. Love is a magical word. ඔබ තමයි ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේ තමයි අපිට සිංහල වචන දුන්නේ. හොඳයි දවතුනි මම මේ කතාව ආරම්භයේදී වැඩසටහන ආරම්භයේදී මේ කරුණු ටික සපයාගත්තේ අද දවසේ අපේ කතාව ගොඩ නගන්න. දෙවියන් වහන්සේ කරා එතුමන්ගේ ජීවන රිද්මය කොහොමද නිර්මාණය වුණේ කියන කාරණාව පිළිබඳ පැහැදිලි කරන්න මේ
ශක්තිමත් අත්තිවරමක් සපයන හින්දම අපි මේ වැඩි වෙලා ගන්නේ නැතුව පළවෙනි ගීතිකාවට යනවා. ඉන් පස්සේ දෙවියන් වහන්සේ තුල තියෙන අත්දැකීම කතා කරන්න මත්තෙන් ඔබතුමන්ගේ මේ පළවෙනි ගීතිකාවට ඔබතුමන් තෝරාපත් කරගන්නේ මොකක්ද ගීතිකාව? සත්‍යන මම පළවෙනිම තෝරගත්තු ගීතය තමයි සදා සරණේ මෑණියනි අපේ. අපි මම අපි පටන් ගන්න ඕනේ අම්මගෙන්. අම්මා නැත්නම් ජේසුස් නෑනේ. නැහැ. හරි. ඒක නිසා අම්මගෙන්ම පටන් ගමු. මේ ගීතේ තනුව මමයි හැදුවේ 1981 දී. මේ ගීතේ තනුව හදලා මම ඒ කාලේ දැනට මහනුවර රදගුරු ව්‍යානි ප්‍රනාන්දු හිමිපාණන් 1981 දී අපේ ගාලු මහනුවර පදවියේ අනුනායක පියතුමන්. ඉතින් මම කිව්වා අනේ ෆාදර් මට ටියුන් එකක් තියෙනවා දේවමෑණියන්ට කොහොම හරි ගීතිකාවක් හදන්න ඕනේ කියලා. ඉතින් මේ පියතුමාට මම කරදර කරපු නිසාම කොහොම හරි වචන ලියලා තුන මාළික තාමත් තියෙන ඔරිජිනල් එකේ එතුමන්ගේ අත් අකුරින්ම ලියපු දෙයි. ඉතින් අපි සදා සරණේ ගීතිකාවෙන් පටන් ගමු. 1981 දී මේක තැනුවේ. රජු ප්‍රනාන්දු ප්‍රමුඛ ඩ්‍රීම් ටීම් වාද්‍ය වෘන්දයයි අද දවසේත් බොහොම ආදරයෙන් අපේ රිදම් විත් ජීසස් වැඩසටහනට සංගීතයේ සපයමින් අපේ වැඩසටහන වර්ණවත් කරන්නේ ආලෝකමත් කරන්නේ. ඉතින් වික්ටර් මහත්මයා දැන් මේ පසුබිම හදාගත්තා. ඔබතුමන්ගේ ජීවන දොරතුරුත් එක්ක අපි කෙටියෙන් කතා කරගෙන ගිහලා පසුබිම හදාගත්තා. දැන් අපේ රිදම් විත් ජීසස් වැඩසටහනේ සැකැස්ම අනුව ගීතිකා 4ක් සහ ගීතයක් අපි ගයනවා. හැබැයි මේ හැම දෙයක් අතරතුර අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය කියන කාරණාව.
ඔබතුමන් එතකොට ඒ ගායනයේ යම් පියවරක් තියෙනවා ජීවිතේ පුංචි කාලේ ඉඳලා අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස යටතේ හැදිලා වැඩිලා වැඩිහිටියෙක් විදිහට තරුණයෙක් විදිහට සමාජයට අඩිය තියෙනවා. හැබැයි ඔබතුමන්ට තිබුණා ස්වාමින් වහන්සේත් එක්ක ගමන. පෞල් පරිසරයෙන් හම්බෙච්ච දෙයක්ද නැත්නම් පාසලෙන් හම්බුණු දෙයක්ද තවත් කෙනෙක් කියලා දුන්නු දෙයක්ද කොහොමද ස්වාමින් වහන්සේ තුල අත්දැකීමට පිවිසුනේ? මෙහෙමයි චතුර මම පටන් ගන්නවා නම් මම අපේ විශ්වාසය ඇතුනේ මගේ අම්මගේ තාත්තයි නිසා. පවුලේ විශ්වාසය තිබුණා. ඊට පස්සේ මම ගාලි සාන්ත අලවිශේෂ විදුහලේ නේවාසිකව හිටියා. දැන් මම සිරිකුරුස විදුහලේ පාඩම් කරාට ඒ කියන්නේ මම අවුරුදු 10ක් 11ක් විතර වෙනකන් තමයි හේ හිටියේ. ඉතින් එතනදී ලැබුණේ නැහැ නෙවෙයි. නමුත් බෝඩිමකට ගියාම ඒ ස්වාමිලා යටතේ ජීවත් වෙනකොට අපි හොඳට ඒ විදිහට ඒගොල්ලන් හදලා ගන්නවා. ඉතින් බෝඩිමේ ඉන්නකොටත් යාඥාව ඒ වගේ එහෙම තිබුණා. ගෙදරවමත් යාඥාව තිබුණා. ඉතින් ඒ වගේ මට මතක අපේ අම්මට ලොකු විශ්වාසයක් තිබුණා සදාසරණේ මාතාවන් වෙනුවෙන්. කළුතරේ ඉඳලා හැම බදාදම අම්මා ආවා බොරැල්ල නුවණට හැම බදාදම. ඉතින් එහෙම තමයි අපිට මේ විශ්වාසය ඇති වුණේ. ඒ කියන්නේ දුකෙත් සැපෙත් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නෝ දේව අම්මා අපිත් එක්ක ඉන්නවා කියලා අපි දැනගත්තා. ඉතින් ඒක අපිට දුන්නේ මගේ අම්මයි තාත්තයි තමයි. දැන් රන්ටි කිරිසිනා ගීතයෙන් අනතුරු බුදුමන්ගේ සංගීතයේ ජීවිතේ ගමන නැවතුණාද? එහෙම නැත්නම් එතනින් පස්සේ කොහොමද සංගීතය ගලාගෙන ගිය ජීවිතේ? මෙහෙම එතනින් පස්සේ දැන් මම හිතන පස්සේ මම කියන සින්දුවට මොකද වුනේ කියලා. ඉතින් ඊට පස්සේ මම මේ ගීත ගැයුවේ නැහැ. යම් කිසි දුරකට එන කලකිරීමකුත් ඇති වෙනවා. ඊට පස්සේ මම ඉතින් මගේ රැකියාවත් එක්ක ඉතින් ගීත ගන්න ඒකත් අමාරුයි. මොකද ඒ කාලේ දැන් වගේ මේ YouTube Facebook ඒව තිබුණේ නැහනේ. ඉතින් ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ස්ටේජ් එකටම නගින්න ඕන. ඉතින් මගේ රස්සාවයි ඒකත් එක්ක කරන්න බෑ. අනිත් එක මම රන්ටි කිරිසනා කිව්වේ අවුරුදු 12ක ළමයෙක් එක්ක. ඉතින් ඒකවත් කරන්න බෑ. ඉතින් කොහොමත් මගේ රැකියාවට තමයි මම මුල් තැන දුන්නේ. ඉතින් ගායනය ආවේ සෙකන්ඩරි. ඒ කියන්නේ අර සයිඩ් එකේ වගේ. රයිට්? හැබැයි මම මහනුවර ඉන්නකොට මම කොයාර් එකේ එහෙම සිං කරා. එතකොට මට මතකයි මහනුවර සිංහල කොයාර් එක බාරව හිටියේ රෙක්ස් ෆොන්සේකා කියලා මහත්තයා. ඉතින් රෙක්ස් ෆොන්සේකා මට හැමතිස්සෙම කියනවා වික්ටර් මේ අපේ මේ කියන පංගුකලාට මාසස් වලට කියන කියන්නේ මේ ගීතිකා වලට අමතරව මේ හයි මාසයකට සිං කරන්න මට එයා කියනවා තනුවක් දාන්න කියලා. ඉතින් ඒ ගායනා පූජාවල් වල තිබෙන ඒ වචන අරගෙන මම තනු දාන්න පටන් ගත්තා. ඉතින් එහෙම තමයි මම ඒකට යෙදුනේ. ඒ 1965 තමයි මම පළමුවෙන් 85 රික්ස් ෆොන්සේකාගේ ඇරෙම අනුව ඊට පස්සේ මම ඉංග්‍රීසි භාෂාවෙනුත් Lord have mercy Gloria අර holy lamb of God ඒ වලටත් මම ඉංග්‍රීසි වචන තමයි ඒ දැම්මේ. ඒ කාලේ හිටපු ඉංග්‍රීසි කොයා මාස්ටර් හාටි රොඩ්රිගෝ මහත්තයා. ඒ මහත්තයා ගාල්ලේ සාන්ත අලුයිසියස් විදුහලේ ඉන්න කාලේ හිටම මම දැනගත්තා. ඉතින් ඊට පස්සේ මහත්මයා හිටියේ නුවර. ඉතින් ඔහුගේ ඇරෙම පිට මම ඉංග්‍රීසි භාෂාවේ මාසයකටත් බර්ඩ්ස් මේ තනුව නිර්මාණය කළා. ඔබතුමන්ගේ මේ පෞද්ගලික ජීවිතය ගැන ගත්තොත් එහෙම ආදරණීය බිරිඳ සහ දරුවන් ඒ කියන පෞල් පරිසරය කොහොමද? ඒ පිළිබඳ යමක් කිව්වොත් තොරතුරු. ඔව්. දැන් මාමයි බිරිඳයි මම විවාහ වුණේ 1973. ඉතින් මම ඉස්සෙල්ලාම වැඩ කරේ කොළඹ සිලොන් ටොබැකෝ කම්පැනි එකේ. 1977 දී තමයි මාව මාරු කරේ නුවරට. නුවරට මාරු කරනකොට මම කිව්වා නා මාරු කරන්න එපා දැන් මං කසාද බැඳලා තින්නේ ඒගොල්ලෝ කියලා. ඉතින් මගේ බොස් කිව්වා නෑ බය වෙන්න එපා අවුරුදු දෙකකින් මං ගෙන්න ගන්නවා කියලා. ඒ 77 ගියේ 93 වෙනකම්ම හිටියා. ඉතින් ඊට පස්සේ තමයි ඔක්කොම නුවරට හැරුණේ. ඒකද එහෙ ගියන් පස්සේ ඉතින් අර ස්වාමීලා හම්බුණා. ඊට පස්සේ වියානි ප්‍රනාන්දු අනුනායක පියතුමා රජගුරුතුමන් වුණා. ඊට පස්සේ ඉතින් ඒ වගේ ඔය මියුසික් වලට යෙදුණා.
ඒ වගේම මට මතක. ඔබතුමා මේ ශුද්ධෝ සභාවත් එක්ක අපේ ශ්‍රී ලංකාවේ අපේ කතෝලික සභාව ගත්තම ඒකත් එක්ක ලොකු වැඩ කොටසක් කරන පුද්ගලයෙක් තමයි ඔබතුමා. අපි ඒ පිළිබඳව පසු කාලිනව කතා කරනවා. දැන් අපි ඊළඟට ගයන්න ඔබතුමන් තෝරාගෙන තියෙන ගීතිකාව මේ අපි බොහොම ජනප්‍රිය අපි හැමෝම පව්කාමාව සඳහා පව් සමාව ඉල්ලීම සඳහා ගායනා කරන දේවස්ථානයේ අපේ පූජාවල් වලදී ගොඩක් වෙලාවට මේ මාගේ වරදින් පව් කළෙමි කියන ගීතිකාව මේකට තනුව ඔබතුමන්ගේ. ඔව් චෞදරි, ඒක මම දෙන්නවන පුංචි මේ පසුබිම. මේකේ තනුව මගේ හිතට ආවේ මම හිතන්නේ 1987. 87 කියන්නේ මට මියුසික් ලියන්න බෑ, මට කියවන්න බෑ. ඔය නිකන් ඕගන් එක ඔය ගගා ඉන්නකොට තාලයක් එනවා. ඉතින් ඒ තාලේ ආවන් පස්සේ ඒකම මම ගගා ඉන්නවා. ඔක මගේ හිතේ එනකම්ම. ඉතින් මම හිතුවා මේක හොඳයි මේ පව්කමා වෙනුවෙන් යාඥා කරා. හැබැයි ඊට ඉස්සෙල්ලා මම හිතුවේ මේක හොඳයි මේ දෙවියන් වහන්සේට මම කියනවා මං වගේ පව්කාරයෙක්ව ඔබ වහන්සේ ඇයි තෝරගත්තේ කියලා. ඒක තමයි මගේ ඉස්සෙල්ලා තිබිච්ච අදහස. නමුත් මම මේක කියනකොට ෆාදර් ඇන්ටන් වීරසිංහ ජේසුනිකායක ඇන්ටන් වීරසිංහ පියතුමන් ඒ පියතුමන් තමයි ඔබ කවුරුත් දන්න සුරලොවේ පියාණෙනි ඔබගේ නම දිනේවා ඒක නිර්මාණය කළේ. මම දන්න පියතුමන්ව මම දන්නේ 1965 දී ඉඳලා. මොකද අපි බෝඩිමේ ඉන්නකොට ගාලේ සාන්ත ඇලුවිසියස් බෝඩිමේ ඉන්නකොට පියතුමන් ආව සහෝදරයෙක් වශයෙන්. ඉතින් පියතුමන් අපිට හොඳට ගීතිකා කියන්න පියතුමන් හොඳට ගහන තබ්ලා එක. ඉතින් ඊට පස්සේ තමයි පියතුමන් ගීතිකා ඒ වගේම ගීත මගේ ප්‍රමුඛ ගීත උනත් නිර්මාණය කළේ ඇන්ටන් වීරසිංහ පියතුමන්. ඉතින් මට මේ ටියුන් එක ලැබුණාම මම ෆාදර් එක සැරයක් ටෙලිෆෝන් එකෙන් මේක නිකන් හම් කරා. ඉතින් කොහොම අනේ වික්ටර් මට පුළුවන් ද නෝට්ස් කියලා කියලා. දැන් කොහෙද නෝට්ස් ලියන්නේ? ඒ කාලේ දැනට හලාවත රදුගුරු හිමිපාණන් බිෂප් වැලන්ස් මෙන්ඩිස් ඒ කාලේ සාමාන්‍ය පුංචි පියතුමෙක් 1987 උන්වහන්සේ මම හිතන්නේ පියතුමෙක් වුණේ 1985 85න් පස්සේ නුවරට ආවා. හලාවත ඉඳලා නුවරට ආවා. ඉතින් මම හුඟක් වෙලාවට මට ටියුන් එකක් හම්බුනොත් ඒ පියතුමා තමයි නෝට්ස් දාන්නේ. මම හම් කරනවා එතුමා දාන. ඉතින් පියතුමාට කියලා මම ඒ නෝට්ස් ගෙලිලා ෆාදර් ඇන්ටන්ට දුන්නා. දවස් දෙකකින් මේ වචන ටික ආවා. මාගේ වරදින් පව් කළෙමි. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේ වචන ටික සියල්ලම හරියටම අපි පූජාව පටන් ගන්නකොට කියන අර මේ I confess පව් සමාවේ වචන අනුවයි කියවෙන්නේ නිර්මාණය වෙලා තියෙනවා. අපි ගයමු මේ හිතවතුනි අපි ඔබට ආරාධනා කරනවා නිවසේ ඉඳන් මේ ගීත සමවැදෙන්න. රිදම් වී ජීසස් වැඩසටහන අත්වලක් බවට පරිවර්තනය කරගෙන දේවතාත්තාගෙන් සමාවයි දින්න මනස්ථාපනය වෙන්න මේ පුංචි වෙලාව උදව්වක් කරගන්න කියලා. වරදින් පව් කළෙමි ගැඹුරු පවින් සිත පිරෙව්වෙමි ක්‍රියා වචන සිතුවිලි දකිමි ඒ සෑම ගැන මා තැවෙන්නෙමි සමිඳුනි මරියනි මුනිවරුනි සොහොයුරෙනි ගැතිමා යදිමි කමා යදින්න මා උදෙසා සමිඳුන් දයාව
ලැබෙන ලෙසා මුනිවරුනි ඔබේ යදුම නිසා දෙවිදුන් දයාව ලබමි තුසා සමිඳුනි මරියනි සුරදූතයනි අමා මුනිවරුනි සෝයුරෙනි ගැතිමා යදිමි කාමා දැන් මේ ගීතිකාව මේ අද කාලේ ගත්තාම බහුල වශයෙන් අපේ දේවස්ථානවල ගීතිකා කණ්ඩායම් කන්තාරු කණ්ඩායම් ගායනා කරන ගීතිකාවක්. දැන් ඔබතුමන් නතින් තනුව නිර්මාණය වුණු මෙවන් ගීතයක් වෙන්න පුළුවන් ගීතිකාවක් වෙන්න පුළුවන් ඇහෙද්දි මොන වගේ හැඟීමක්ද තියෙන්නේ ඔබතුමන්ට? අවුරුදු ගානක් නේ සමහර වෙලාවට. ඔව් චතුර ඇත්තට මේක මට මේ ටියුන් එක හැදලා ඊට ආවිල්ලා අපි ඉස්සලාම ගායනා කරේ මහනුවර සාන්ත අන්තෝනි දේවස්ථානේ ඒ ක්වාරයකත් එක්ක තමයි අපි සිංකර් ඉතින් වෙන කොහොක්වත් මේක කරන්න ගියේ නැහැ. නමුත් මට මතකයි 1989 ඔක්තෝබර් මාසයේ 13 14 වෙනිදා ගරු මිල්රොයි ෆොන්සේකා සහෝදරතුමන්ගේ පූජාත්‍රේ දානය කරනදා මම එතුමන්ව දන්නෙත් නැහැ. මට රෙක්ස් කිව්වා අපි මේ මාගේ වරදින් සිංකරමු කියලා. ඉතින් එදා මේක පළවෙනි වතාවට ප්‍රසිද්ධියේ ගායනා කරේ අවුරුදු 12ක්ද අවුරුදු 13ක්ද වයසේදී අරලිය ජයසුන්දර කියන පොඩි දරුවා. මේකට මියුසික් දුන්නේ සෙමිනේරියේ බ්‍රදර්ස්ලා. දැන් සෙමිනේරියේ බ්‍රදර්ස්ලාට මේ මියුසික් එක ලැබුණාන් පස්සේ ඒගොල්ලන් කැමති වුණොත් ඊට පස්සේ ඒගොල්ලන් ස්වාමිලා වුණාම එහෙම තමයි ඔක ප්‍රචාරය වුණේ. ඉතින් මමම දන්නේ මේ ගීතිකාව මෙච්චර ප්‍රසිද්ධයි කියලා. මොකද මම හිතන්නේ එදා මියුසික් දුන්න ඒ සහෝදරතුමන්ලා පස්සේ පූජාත්වර ලැබලා ඒගොල්ලන් ගියාන් පස්සේ මම හිතන්නේ ඒගොල්ලන්ම උගන්වන්නේ නැති. එහෙම තමයි මම හිතන්නේ. දැන් මම තව එකක් කියන්න ඕන. මිල්රොයි ෆොන්සේකාගේ ගරු සහෝදරතුමා අද මහනුවර පදවියේ අනුනායක පියතුමා අරලිය ජයසුන්දර පොඩි දරුවා බෙනෙතිකානෝ තාපසරාමේ බෙනෙතිකාදු තාපසේ මං හිතෙන විදිහට දැන් මෙතුමා පත් කරලා තිනවා මේ ත්‍රිත්ව විදුහලේ විදුහල්පති විදිහට. ඉතින් අන්න එහෙම ඒක තමයි මෙතන පුංචි ඉතිහාසය. දෙවියන් වහන්සේගේ සැලසුම හිතවතුනි අපි විශ්වාස කළ යුතුම වෙනවා. වික්ටර් සිල්වා මහත්මයා දැන් අර ඉස්සෙල්ලා කතාවේදී කිව්වා වගේ අපි විශ්වාස කරනවා මේ ලෝකෙට අපේ ජීවිතය දේවතාවට දානය කරද්දී අපි හැම කෙනෙක් වෙනුවෙන්ම උන්වහන්සේට සැලසුමක් තිබුණා. කෙනෙක්ගෙන් ප්‍රශ්න කරපුවාම ඇයි මේ ලෝකෙට ආවේ? අපිට උත්තරයක් තියෙන්න ඕනේ. අපිට කාර්යයක් තියෙනවා. දැන් මා පෞද්ගලිකව ඔබතුමන්ව දන්නා පරිදි ඔබතුමන් මේ කාර්යය හරි අපූර්වට සුද්ධෝ සභා මාතාවට ඉෂ්ට කරනවා. සාංගික ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නවා. සාංගිකත්වයත් එක්ක එකමුතු වෙලා ඉන්නවා. ගිහියෙක් විදිහට ඔබතුමන් මේ කොහොමද දෙවියන් වහන්සේව අත්දකින්නේ Tamanගේ සේවය තුල, කාර්යය තුල? සත්‍යම මෙහෙමයි. දැන් ඒ කාලේ මම දැන් රැකියාව කරන කාලේ මට කියන්න පුළුවන් අපි මම හොඳ කතෝලිකයෙක්. හොඳ කතෝලික කියන්නේ ඊද පූජාවට ගියා, අඟහරුවාදාත් ගියා, බදාදාත් ගියා, සිකුරාදාත් ගියා. නොගිය මම හිතන්නේ සඳුදායි බ්‍රහස්පතින්ද. කොළඹ ඉන්නකොට බ්‍රහස්පතින්ටත් ගියා. ඒ කියන්නේ මිරැකියුලස් මිඩල් චර්ච් එක, ෆැටිමා චර්ච් එක. ඉතින් සෙන්සුරාදාත් ගියානවා. දැන් අපි ඒ වගේම ගෙදර ජපමාලි උච්චාරණ කරනවා. ඉතින් මම හිතුවේ ඒක තමයි හොඳ ජීවිතය කියලා. නමුත් මම රැකියාවෙන් මගේ විශ්‍රාම යන්නකට කලින් මම අයින් වෙලා මහනුවර පදවියේ රදගුරු හිමිපාණන් එක්ක මම වැඩ කරා. එතකොට තමයි එතුමන් මාව යොමු කරේ මිල්රොයි ෆොන්සේකා පියතුමා යටතේ
ගිහි ශ්‍රාවකත්වයේ පිළිබඳව. දැන් මොකද්ද මේ ගිහි ශ්‍රාවකත්වය කියන්නේ? මොකද්ද ගිහියාගේ වගකීම? ඒව ඔක්කොම මට දැනගන්න හැබුණේ ඒ අවස්ථාවේදී. මොකද මට මතකයි මම රදගුරුතුමාට කිව්වම මම කම්පැනිෙන් අස්සලා එන්නම් කියලා වැඩ කරන්න රදගුරුතුමා කිව්වා ඔව් අපේ accounts වල බලන්න පුළුවන් කියලා. මම කිව්වා මට accounts බලන්න ඕන නම් මේ ටොබැකෝ කම්පැනි එකේ ඉන්න පුළුවන් කියලා. ඉතින් මට උනේ දෙවියන් වහන්සේට සභාවට යම් කිසි දෙයක් කරන්නේ. ඉතින් අර ශ්‍රාවක පුහුණුව තුලින් තමයි ගිහියාගේ වගකීම මොකද්ද කියලා මට බැරෑරුම් ගියේ. ඉතින් ඊට එතනින් ගරු මිල්රොයි ෆොන්සේක පියතුමත් එක්ක අපි හුඟක් වැඩ කරා ගිහියාව මේක ගැන දැනුවත් කරන්න. ගිහියාගේ බෞතිස්ම කැඳවීම ගැන. ඉතින් ඒ වගේ අපිට කොහොමද පුංචි දේවල් තුලින් ජේසුව බෙදා දෙන්න පුළුවන්. මම කියන්නේ අපිට ලොකු දේවල් කරන්න ඕන කියලා දේශනා කරන්න ඒව නෙවෙයි. දැන් මට දේශනා කරන්න බෑ. right? ඒකට පොංකක් අහින්න පුළුවන්. නමුත් අපිට පුළුවන් සුළු විදියට කරන්න. ඒ කියන්නේ කවුරු හරි ලෙඩින් එක්ක දුකින් ඉන්නවා නම් අපිට ඒගොල්ලෝ ගිහිල්ලා බහැ දැකලා ඒගොල්ලෝ වෙන යාඥා කරනවා නම් එතන ඒ කියන්නේ පූජක කැඳවීමනේ. බෞතිස්ම කැඳවීම පූජක කැඳවීම. දුගී දුප්පතුන් බලන්න ගිහිලා ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්න කට්ටිය ගිහිලා බලන්න ගිහලා ඒගොල්ලන්ට උදව් වෙනවා නම් ඒක මට කියන්න පුළුවන් එඬේරික වගකීම. ඒ වගේම අනිත් අයට හරි මාර්ගේ පෙන්ලා දීලා ඒගොල්ලන්වත් අපිත් එක්ක එක්කව කරගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙන සාක්ෂි දරන්න කියලා ගන්න පුළුවන් නම් ඒක තමයි දිවැසිවර වගකීම. ඉතින් චතුර බලන්න අද සභාවේ 99.6%ක්ම ගිහියෝනේ. ඔව්. 99.6%ක්ම ගිහියෝ. 0.4යි පූජකතුමන්ලා සිස්ටර්ලා ඔක්කොම 0.4යි. ඒ කියන්නේ මොකද්ද? 250ක් හිටියොත් තමයි එක ස්වාමි කෙනෙක් එක්ක එක සිස්ටර් කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉතින් අනිත් 249ම ගිහියෝ. ඉතින් බලන්න අපිට ක්‍රිස්තුස් වහන්සේව ගෙනියන්න පුළුවන් කොච්චර ලොකු අවස්ථාවක් තියෙනවද? අපේ පවුලේ, අපි වැඩ කරන තැන, අපේ ගමේ, right? ඉතින් ඒ ක්ෂේත්‍රයන් තුලින් අපිට ක්‍රිස්තුස් වහන්සේ අපි මන් කියන්නේ මේ පෙට්ටුඩ නගලා දේශනා කරන්නයි කියලා. නමුත් අපි ක්‍රියා කරන විදිය, අපි හැසිරෙන විදිය, අපි අනිත් අයන්ට කොහොමද උදව් වෙන්නේ කියලා බලන අනිත් අයන් කියන්න පුළුවන් මේගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. ඉතින් ඒක ඔබටත් මටත් දැන් ඔයගොල්ලන් කරනවා. right? දැන් අපිට අපි එච්චර දුරට කරන්නේ නැහැ. නමුත් ඒ විදිහට මම කියන්නේ ලොකුවට කරන්න කියලා. තමන්ගේ දේ හරියට සුළු වශයෙන් අපි කරොත් ඒ 99.6 වන ඔබටත් මටත් පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. හිතවතුනි මේ Taman ළඟ නැති දෙයක් තවත් කෙනෙකුට දෙන්න බෑ. එතුමන් තුල ඒ දේ තියෙන නිසා ඒ විශ්වාසය සභාව පිළිබඳ කැක්කුම ඌමනාව තියෙන නිසා ඒ විදිහට කතා කළේ. ඒ නිසා ඒ උනන්දුව, ඒ ඌමනාව, ඒ ආශාව ගිහියන් විදිහට ඔබ මා තුළ ඇතිවිය යුතුයි. වික්ටර් සිල්වා මහත්මයාගේ ජීවිත රිද්මයයි ස්වාමීන් වහන්සේත් එක්ක ගමනේ යන ඒ ගිහි දායකත්වයේ සුදෝසභා මාතාවට එතුමන් ලබා දෙන ආකාරය. ඉතින් එතුමන්ගේ ජීවන රිද්මෙන්, ජීවිත රිද්මෙන් අපිත් යමක් උකහා ගනිමු. අපි ඉගෙන ගනිමු කියන ආරාධනාව ඔබට කරනවා. ඊළඟට තෝරාපත් කරගෙන තියෙන ගීතිකාව දුවන් ලෙසට පවසේ පෙලිපෙලි. මුවා සිසිල් දිය දහරට ලොල්වනසේ සමිඳුනි. ඔබ කෙරෙහි මට පිපාසයක් ඇත. මේ ගීතිකාව පිළිබඳ යමක් කිව්වොත්. ඔව්. චතුර මේ ගීතිකාව මම දැන් නිර්මාණය කරේ ගරු මෝසස් පෙරේරා පියතුමා. මම දැන් 1961 විතර. ඔබට පස්සස ගී ගීත. ඔබට පස්සස ගී. ගරු මෝසස් පෙරේරා ගාලුපදවේ පියතුමන් ගීතාවලියේ 42 වෙනි ගීතය පදනම් කරගෙන දැන් මේකට තනුව දැම්මේ කවුද කියලා දන්නවද? මේක තනුව දැම්මේ මෝසස් පෙරේරා පියතුමන්ගේ අක්කගේ පුතා වන සුනිල් ශාන්තයන්. ඉතින් එතුමා තමයි මේකට තනුව දැම්මේ. ඒ කියන්නේ මාමයි බෑනයි තමයි මේක කරේ. එතකොට දැන් මම කොහොමද මේකට මට කොහොමද මේක ගැන ආසාවක් ඇති වුනේ? මම ගාල්ලේ සාතල් විශේෂ විද්‍යාලයේ බෝඩිමේ ඉන්නකොට ඒ කාලේ අපිව බලාගෙන ආවා ජෝ පෙරේරා කියන සහෝදරතුමෙක්. ජෝ පෙරේරාගේ කටහඬයි සුනිල් ශාන්තයන්ගේ කටහඬයි අයිවෝ ඩෙනිස්ගේ කටහඬයි වෙනසක් නැහැ. ඒ තුන් දෙනාට වෙන වෙනම කියලා ගායනා කරන්න කිව්වොත් ඔබ දන්නේ නැහැ කවුද සුනිල් ශාන්තයන්, කවුද ජෝ පෙරේරා, කවුද අයිවෝ ඩෙනිස්.
ඉතින් ජෝ පෙරේරා ඇවිල්ලා අපිව බලාගත්තා. ඒ කාලෙදී ජෝ පෙරේරා තමයි මට හුඟක් සුනිල් ශාන්තයන්ගේ ගීත වගේම ගීතිකාවන් ඉගැන්වුවේ. මට මතකයි සුනිල් ශාන්තයන්ගේ ගීත උගන්වනකොට නිකන් ඕලු පිපිලා ඉව නෙවෙයි. අර තියෙන දුදුනෝ දබින්ද බදන්ත දනත සඳේ යුරඳ සාමිනේ ඔය වගේ වුණා. එතකොට නැලවි සැනසෙන්නේ. ඒ වගේ පිරුණු ඒ වගේ ගීත හුඟක් අපිට ඉගැන්වුවා. ඒ වගේම ඉගැන්වුවා මේ දුවන ලෙසට ඒ වගේම ජේසුනුයි නිහඬ වී. ඉතින් ඒකෙන් තමයි මේකට මට ආසාවක් ලැබුණේ. ඉතින් ජෝ පෙරේරා අන්තිමේදී පිටුමෙක් වුණේ නැහැ. නමුත් අධිනීතිඥයෙක් වෙලා හයිකෝට් ජජ් කෙනෙක් වුණා. හැබැයි අවාසනාවන්ත ලෙස මතන රත්නපුරේදී හයිකෝට් ජජ් වශයෙන් ඉනකොට රිය අනතුරකට ගොදුරු වෙලා එතුමා අපෙන් සමුගත්තා. ඉතින් මට තාම මතකයි ජෝ පෙරේරාගේ වොයිස් එක. දුවන ලෙසට ගීතිකාව ඔබතුමන්ට සමීප වුණේ ඔබතුමන් ප්‍රිය කරන්න ආදරය කරන්න ගත්ත උන් ඔය විදිහට. එමුනම් අපි ගයමු අහමු මේ ගීතිකාව. දුවන ලෙසට පවසි පෙලි පෙලි මුවතෙන උල් දියට සුසුම්ලා හැපෙයි මගේ දෙවියනි මගේ අත් බව ඔබ මෙ සොය සොයා මගේ අත් බව ඔබ මෙ සොය සොයා වතට වත දිදී දකිම් මම කෙදා දෙවිදු මගේ සුරිදු මගේ ඒකම හිමි සඳා මගේ පනවන ඔබට දෙවියනි මනතුල මගේ සයින් තැවෙන්නේ ලැබෙනු ඇතිද මට කිදා දැකගන්නට මුහුණ දෙවි සඳා දැකගන්නට මුහුණ දෙවි සඳා වතට වත දිදී දකිම් මම කෙදා දෙවිඳු මගේ සුරිඳු මගේ ඒකම හිමි සඳා තවම ආත්මයෙනි මේ දුකට පත්ව ඉන්නේ වැළපි නොසන්හිඳි තැවෙන්නේ පතා හිඳුව දෙවියන් සරණේ පතා හිඳුව දෙවියන්
සරණේ වතට වත දීදී දකිම් මම කෙඳා දෙවිඳු මගේ සුරිඳු මගේ ඒකම හිමි සඳහා දෙවිඳු මගේ සුරිඳු මගේ ඒකම හිමි සඳහා වතට වත දෙදී දකිම් මම කෙදා දෙවිඳු මගේ සුරිඳු මගේ එකම හිමි සදා. වික්ටර් මහත්මයා දැන් කිතුණුවන් විදිහට අපි හැමෝගෙම බලාපොරොත්තුව අනන්තය අන්තය එහෙම නැත්නම් නිමාව අවසානය මේ කියන හැම මාතෘකාවකින්ම හැම නාමයකින්ම අපි හඳුන්වන අපි හැමෝගෙම බලාපොරොත්තු උන්වහන්සේව මුහුණට මුහුණ දැකීම වතට වත දැකීම කියන කාරණාව. ඔබතුමන්ගේ ජීවිතයේ ඔබතුමන් වසර ගණනාවක් පහු කරලා අම්මගේ කුසෙන් මේ ලෝකයේ එළිය දැකපු දා ඉඳලා ජීවිතයේ අත්දැකීම් සමුදායක් එක්ක මේ මහ පොළොවේ හිටගෙන ජීවත් වෙන වැඩිහිටියෙක්. අපිටත් අවවාද අනුශාසනා දෙන සහ වමුම් රූපහින් නාලිකාවත් එක්ක බොහොම ආදරෙන් අත්වල බැඳගෙන ඉන්න සුද්ධ සභා මාතාවට ඉතා අනගි මෙහෙවරක් කරන අපේ සභා මාතාව ඇතුලේ ඉහළ පෙළේ සිට පහළ පෙළේ පුද්ගලයා දක්වා ඇසුරු කරන අඳුරන කියන කෙනෙක් ඔබතුමන්. දැන් ඔබතුමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ ජීවමාන ජේසුස් වහන්සේව අත්දැකපු අවස්ථා මොනවද? ජීවිතේ හැරවුම් ලක්ෂයන් මොනවද? මේ විදිහට ජීවිත ගමන ආව. හැබැයි ස්වාමීන් වහන්සේ මට හම්බුණා. උන්වහන්සේ මට ජීවමානව පිළිතුරු දුන්නා. අන්න ඒ නිසා මම වෙනස් වුණා. මට කතා කළා. මගේ ජීවිත ගමන මේ විදිහට අරගෙන ගියා. එහෙම කියපු තැන් තියෙනවද ඔබතුමන්ගේ පෞද්ගලික ජීවිතේ? ඔව් චත්‍ර මම මේක කාත් එක්කවත් බෙදාගෙන මීට පෙර මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොටවත් මම ඒක ගැන හිතුවෙත් නැහැ. ඔව්. නමුත් මම හිතන්නේ ඔබතුමා මේ මගේ ඒක ක්වෙස්චන් එක දුන්නා මම හිතන්නේ මේ සුද්ධාත්මයන් වහන්සේ වෙන්න කියන්නේ නැත් ඇත්තේ. දැන් මම කිව්වා මම රැකියාවක් කරා වරලත් ගණකාධිවරයෙක් වශයෙන්. එතන රැකියාව කරන ඒ කාලේ තමයි මම මහනුවරේ ටොබැකෝ කම්පැනි එකේ වැඩ කරනකොට මගේ භාර්යාව හැමතිස්සෙම කියනවා ඇයි ඔය මානසික වෙලා වැඩ කරන්නේ? දැන් අපිට ළමයිනුත් නැහැ. අපිට නිවිසන්න ඉස්සෙල්ලා ඉන්න පුළුවන්. ඇයි ඔය මහන්සිලා වැඩ කරන්නේ? සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ අපිට යම්කිසි තෘප්තියක් තියෙනවා නේ. තෘප්තියක් තියෙනවා හොඳට වැඩ කරාම අපිට යම්කිසි තෘප්තියක් දෙනවා. ඉතින් ඕක ගැන මම ටිකක් මෙනෙහි කරා. හැබැයි මම ඒක ගැන වැඩි මේව කරේ නැහැ. නමුත් මම වැඩ කළේ මම ඒ කියන්නේ ගිණුම් අංශයෙන් වෙනස්ව මේ දුම්කොළ වගාව පිළිබඳව මම බාහිර වෙහිටියේ. ඉතින් ඒ කාලේ හුඟක් වෙලාවට වැස්සයි අවුවයි. දැන් අවුව තදරන් දුම්කොළ හැදෙන්නේ නැහැ වැස්ස වැඩි නම් ඒකත් නේ. ඉතින් අර අවුවයි වැස්සයි ගැන තමයි මම බලාගෙන හිටියේ. ඊට පස්සේ මටම හිතුණා මොකද්ද මම මේ කරන්න කියලා. හරිද? ඉතින් අර ස්පාර්ක් එක දුන්නේ අර ගිනි අවුල් මේක ස්පාර්ක් එක දුන්නේ වයිෆ්. හැබැයි මම ඒක ඒ වෙලාවේ එච්චර සීරියස් ගත්තේ නැහැ. ඊට පස්සේ මම ඔක ගැන කතා කර හිටියේ ඕ මම මොනවටද දැන් මම මට කියන්නේ දෙවියන් වහන්සේගේ පිහිටෙන් රැකියාවක් නොකර ඉන්න පුළුවන්. එතකොට තමයි මම හිතාගත්තේ මම එන දේව සේවයට කැප වෙන්නම් කියලා. ඉතින් එහෙම තමයි හැරුණේ. හැරෙනකොට දැනගෙන හිටියේ නෑ මොනවද කරන්නේ කියලා. රයිට්. ඊට පස්සේ හැරුණාන් පස්සේ තමයි වියන් ෆර්නන්ඩෝ රජගුරුතුමන් කිව්වේ මේක කරන්න මේක කළේ. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි වලින් කියන ස්ටෙප් බයි ස්ටෙප්. මට අරමුණක් තිබුණේ නැහැ. මම නිකන් හැරුණා විතරයි. ඊට පස්සේ ක්‍රිස්මස් මාසේ මාව ගෙනිච්චා. පියවරෙන් පියවර ඉදිරියට පියවරෙන් පියවර ඉතින් කොහොම වුණාද? මට අරමුණක් තිබුණේම නැහැ. නමුත් කොහොම හරි කරගෙන ගියා. මට තියෙන ලොකුම ආසාව තමයි අපිට පුංචි පුංචි දේ කරලා ක්‍රිස්තුස් වහන්සේව තවත් කෙනෙකුට හඳුන්වලා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලොකුම දේ. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේත් ඒක නේද? උන්වහන්සේගේ වචනේ අරගෙන යාම සුභාරංචිය රැගෙන යාම දේශනා කිරීම ඒක අර බුදුමන් කිව්වා වගේ වචනේ නොවෙන්න පුළුවන්. අපිට හැකියපමණ පුංචි ක්‍රියාකාරකමකින් වෙන්න පුළුවන්. උන්වහන්සේව තවත් කෙනෙකුට දීම තමයි ප්‍රධානතම කාරණාව බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඉන්න අනුතුරු බුදුමන් තෝරාගෙන තියෙන ගීතිකාව ජේසුනී නිහඬ වී මදොසේ බුදසුනේ සත්ප්‍රසාද වන්දනාව සඳහා ගොඩක් අපි භාවිත කරනවා මේ ගීතිකාව. හරි පුදුමාකාර ශාන්ත භාවයක්. හදවත අර අපි කියන්නේ නේද වික්ටර් මහත්මයා හැම කාර්යබහුලත්වයෙන් පිරීලා ඉතිරිලා තියෙදි සමහරලාට ප්‍රශ්න ගැටලු වලින් හෙම්බත් වෙලා මිරිකිලා ඉද්දි
උත්තරයක් නැති වෙලා දින තැන මේ ගීතිකාව ගැයෙද්දි මේ ගීතිකාව ඇහෙද්දි හදවත් නිවි සැනහී යනවා. ඒකේ ආයේ අපිට විවාදයක් නැහැ කියන කාරණාව පැහැදිලි. ඒ නිසා ඇයි මේකට බුදුමන් ප්‍රිය? ඒකත් චතුර මෙහෙම මම ඉස්සෙල්ල කියලා අර ජෝ පෙරේරා සහෝදරතුමා. ජෝ පෙරේරා තමයි ජේසුස් නිහඬ වී ඒ කියන්නේ 1962 විතර මට ඉගෙනුවේ. ඉතින් ඒ කාලේ ඉඳලා මට හරි ආසාවක් තිබුණා. ඒ කියන්නේ බලන්න කොච්චර ජේසුස්නේ නිහඬ වී කියන්නේ මොකද්ද? මන්දෝසේ පුදසිනේ කියන්නේ ටැබර්නකල් එකේ. මන්දෝසේ පුදසිනේ මවිත පෙම්මැදි මාත් එක්ක මේ ආදරෙන් බැඳිලා ගෙවති දිවිනිවි. කොච්චර ලස්සන වචනද? කාගේ දෙවියන් වහන්සේද මේ වගේ අපිත් එක්ක පෙම් බැඳගෙන ඉන්නේ? අඩුපාඩුකම් තිබ්බත් අපි ඒක තමයි කියන්නේ අපි කොච්චර පෞකාරය වුණත් ජේසුස් අපිව හොයාගෙන ආවා. හොයාගෙන ආවිලා අපි වෙනුවෙන් මැරුණා. මැරිලා විතරක් නෙවෙයි උන්වහන්සේ යන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අපිට දීලා ගියේ. එතන ඉඳලා තමයි අපි දිහා බලන්නේ. මදේශ පුදසුනේ මේ මා වෙත පෙම් බැඳි. ඉතින් ඕකට මම හරි ආසාව අනිත් වචනත් කෝරසේ අර වර්ස බණ කියලා. ඉතින් මම ඕක මේ පළවෙනි වතාවට වගේ කියන්නේ මම අපි නාවල හිටියා 993 94 95 කාලේදී මම කෙටි කාලයක් නාවල හිටියා. ඒ කියන්නේ ටුබැක් කම්පැනි එක වැඩ කරන ගමන් නාවල හිටියේ. ඉතින් ඒ කාලේ අපි මේ පළවෙනි සිකුරාදා අපි පටන් ගත්ත මේ දිවසප්තාද වන්දනාවක් පූජාවෙන් පස්සේ. ඉතින් එක දවසක් මම මේක මේ ඒ දිවසප්තාද වහන්සේ වැඩමවලා අපි කරපු වැඩේ ඉතින් ලයිට්ස් නිවලා ලස්සනට කියලා මම පැත්තකට ගිහිල්ලා මම සිං කරා මේක ජේසුස්ගේ වැඩේ. මොකද ඒක සිං කරේම භාවනාවකට. මේ වචන කියනකොට ගන්න භාවනාවකට. ඉතින් ඒකෙන් පස්සේ මට මේ මම මේ පුරසාරන් දොරනවා නෙවෙයි. එක නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මට ඔයාද ඒක සිං කරේ කියලා. මම කිව්වා ඔව්. හරි ලස්සනයි. ඔයා සිං කරනකොට මට සුනිල්ව මතක් වුණා. පස්සේ බලනකොට මේ සුනිල් සාන්තයන්ගේ භාර්යාව. මම දැනගෙන හිටියේ නැහැ. එතුමියත් එතන ඒ කාලේ හිටියේ ඔය නාවල පාරේ. නාවල පාරේ එතුමියගේ දුවත් සමග හිටියේ. හැබැයි පල්ලියට එනවා බොහොම නිහතමානී කාගේ කවුද කියලා කියන්නේ නැහැ මම සුනිල් කියතේ. නමුත් අර ගීතිකාවෙන් පස්සේ මට ඇවිල්ලා කතා කරා. රයිට්? ඉතින් මට ඒක ලොකු කියන ශක්තියක් වුණා. මේ වගේ පුද්ගලයෙක් මට මේක කිව්වයි කියලා. ඒක මම කිව්වේ පුරුසාරන්දෝරේ නෙවෙයි. නමුත් ඔයා කියපු නිසා මට ඒක එකපාරට මතක් වුණා. ඒ ගීතිකාවට පෙම් බැඳි කාරණාව ඒකයි. ඔව් එහෙමනම් අපි හදවතින් උන්වහන්සේත් එක්ක ඒකාත්මික වෙමු සප්‍රසාදීය ජේසුනේද අපි කියන්නේ දිවා රෑ නොබලා අපි වෙනුවෙන් උන්වහන්සේ වැඩ සිටින ජීවමානව. ඇත්තටම මේ පූපේක වික්ටර් මහත්මයා අපි කියන්නේ මේ ජීවමාන ජේසුස් වැඩ ඉන්නවයි කියන කාරණාවට හොඳම උදාහරණ අපිට තියෙන උන්වහන්සේ සුදු පූපේ ඇතුලේ ජීවමානයි කියන වැඩ සිටිනවයි කියන ආයක අවිවාදයෙන් තොරව පිළිගත යුතු කාරණාවක්. ඒ හින්දා දිව්‍ය සප්‍රසාදීය ජේසුස් ඉදිරියේ හිතවතුනි ඔබට සෝය තියෙනවා. බලය තියෙනවා. පිළිතුර තියෙනවා. ඒ හින්දා නිහඬව උන්වහන්සේ ඉදිරියේ දැහැන්ගත වෙන්නේ කරන්න සත්ප්‍රසාදීය ජේසුට පෙම් බඳින්න ආදරය ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම මම කියනවා මේකෙත් වචන මොසස් පෙරේරා පියතුමන්ගේ තනුව බෑන සුනිල් සාන්තගේ. දැන් මොසස් පෙරේරා පියතුමා මේක මේ නිර්මාණය කළේ 1200 ගණන් වල තෝමස් එක්වයිනස්. එතුමා තමයි හුඟක්ම ජේසුස් ගැන මේ ගීතිකවල ලිව්වේ. එතුමන්ගේ තිබුණා අඩෝරෝ te devote latens deitas කියන ඒ ගීතය. ඒක පදමා ඒක මේ අනුව තමයි මේ සිංහල වචන තනුව හැදුවේ. අපි ගයමු. Suni nihanvi mando se puda suni ha mavita pimbedi givati divi divi
පූගුණේ මුවා වැලා වසන ජේසුනේ ඔබේ දේවන් බව අදහා එකත් බැතින් මා බිමට පහත් වී මුළුමනින් මගේ හිතද කයද දිවි පෙවෙතද පුදමි වැඳ වැටී ජේසුනී නිහඬවී මන්දොසේ පුදසුනී මවේ තැපිම් වැඳී ගෙවති දිවි දිවි එනුම පහස රසය පූපේ කළද මාමුලා මගේ සවන ඔබේ වහේ සුවසේ පිහිටුවා ඇත්තේ දෙවි මැවෝ දෙවි පුතුන් දෙසු වදන් සැවොම අදහගනිමි සැදෑ සිත් නමා ජේසුනී නිහඬවී මන්දොස පුදසුනී මවේ තැපිම් බැඳී ගෙවති දිවි දිවි එදා කුරුසේ මුවා වුණේ දෙවි බව මතුනේ මෙදා පූපේ මිනිස් බවද එකසේ සැඟවුණේ දෙව් මිනිස් සෝබා පවසයාදිමි තැවුණු සොරා පැතුව දීමනා ජේසුනී නිහඬවී මන්දොසේ පුදසුනී මවේ තැපිම් බැඳී ගෙවති දිවි දිවි ඒ ගීතිකාව ගායනා කරද්දී වික්ටර් මහත්මයා මේ අර දිව්‍ය සත්ප්‍රසාදී ජේසුත් එක්ක තනි වෙන්න තිබුණා නම් කියන හැඟීම ඇත්තටම ඔතුමන් බොහොම රසට ගැයුවා. ඒක මම කියව යුතුමයි මේ වෙලාවේදී මේ ගීය හරිම ලස්සනට ගායනා කළා. මේ ඔබතුමන්ව මට මුණ ගැහුනේ මේ මීට අවුරුදු 3කට හෝ 4කට විතර උඩදී මහනුවරදී. එතකොට මේ ඔබතුමන් මේ අපි මහනුවර මේ අපේ බිෂප් හවුස් එක ඉදිරිපිට තියෙනවා කෞතුකාගාරේ. කන්දේ උඩ වගේ බිෂප් හවුස් එක තියෙනවා. පහළ තමයි තියෙන්නේ ඔය කියන තැන. ජොසේවාස් කෞතුකාගාරය. ඔය සුදු ජොසේවාස් මුරුදුන්ගේ කෞතුකාගාරය. ඔන්න උතනට අපි ගිය වෙලාවේ ඔබතුමන් හරි අපූර්ව විස්තර කිරීමක් පැහැදිලි කිරීමක් අපි ඔබතුමන් කරා අපිට මේ
එතන තිබුණ පුටුවක්. මට ඒ රස කතාව මතක් වුණා මේ මොකද්ද කියලා ඇහුවා. දන්නවද කියලා පෙන්නලා මං කිව්වා නැහැයි කියලා. ඊට පස්සේ එතන යටින් තිබුණු මේ පැහැදිලි කිරීම කියවලා බලුවාට පස්සේ සමහර ලාවට ඒක ගැන දැන කියා ගන්න හැකියාවක් ලැබුණා. හැබැයි ඊට එහා ගිය විස්තරයක් තිබුණා. මං හිතන්නේ දෙවන ජුවන් පාවුලු ශුද්ධෝත්තම පාප වහන්සේ ලංකා ගමනේදී ලංකාවට ආපු වෙලාව 95 ඔබතුමන්ගේ නිවසේ තිබුණු පුටුවක් තමයි එතුමන් උන්වහන්සේ දිව්‍ය පූජා යාගයට සම්බන්ධ වීමට පෙර ආතුව මං හිතන්නේ අර සන්නස් පත්‍රය අත්සන් කරන වෙලාවේද කොහෙද මේ අසුන් ගන්නට නියමිත වෙලා තිබුණේ ආසනයේ පනවලා තිබුණේ ඔබතුමන්ගේ නිවසේ තිබුණු පුටුවක් රැගෙන ගිහිල්ලා ආසනයක් රැගෙන ගිහිල්ලා මොකක්ද ඒ කතාව? ඒක චතුර මෙහෙම රසවත් අත්දැකීමක් නිසා මට ආසීතුනේ බෙදා ගන්න ඕනේ. අපි නාවලේ කාලේ ඉන්නකොට නාවල කොස්වත්තේ හන්දේ තිබුණ මේ Sisters of Perpetual Succor. Sister Cynthia. Sister Cynthia තමයි මේ පාපමාංශයේ මේ විසිට් එකේදී පාපමාංශේ පූජාවට එන්නේ ඉස්සෙල්ලා කියන්නේ අඳින තැන ඒක බාරව හිටියේ Sister Cynthia. වෙස්මන් කරන්නේ. වෙස්ටිකද එතන බාරව හිටියේ Sister Cynthia. ඒක දවසක් අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා අනේ වික්ටර් මේ මම තමයි මෙතන බාරව ඉන්නේ. දැන් මේ පාපමාංශයේ ගාලු මෝදුරු පිටේ හැමතැනම ගිහිලා ආන් පස්සේ මහන්සිත් වෙලා ටික වාඩි වෙන්නත් තේරෙන මට පුටුවක් දෙන්නයි කිව්වා. ගෙදර තියෙන පුටුවක්. ටික ලස්සන එකක් දෙන්නයි කිව්වා. ඉතින් මං කිව්වා සිස්ටර් ඕන එකක් මෙතනින් තෝරගන්නයි කියලා. ඉතින් ඒ සිස්ටර් පුටුවක් අරගෙන ගියා. මම දැන් එච්චර මන් දන්නේ පුටුවක් අරගෙන ගියා. නමුත් මේ පුටුව අපිට නැවත බාර දෙනකොට සිස්ටර් ලියාලා තිබුණා ඉංග්‍රීසි වලින් on this chair sat Pope John Paul II when he signed the bull මතන beatification එක කියන්නේ භාග්‍යවන්ත කරනට ලක් කරන මේ පත්‍රය අත්සන් කරේ මේ පුටුවේ වාඩි වෙලයි කියලා සිස්ටර් සින්තියා මේක ඉංග්‍රීසි වලින් මේ ටයිප් කරලා පුටුවේ පේස්ට් කරලා දුන්නා. ඉතින් ඒක ගෙදරට ආවම පස්සේ ඊට පස්සේ මම කාටවත් ඒක උඩ වාඩි වෙන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි ගෙදර හිටපු පූසා විතරයි වාඩි වුණේ. අනිත් එක්ක වාඩි වුණේ නැහැ. මම ඒකට එච්චර ගරු කරා. ඊට පස්සේ අන්තිමේදී අපි නුවරින් දැන් මම ඉන්නේ කොළඹ. ඉතින් නුවරින් පිට වෙනකොට ඒ පුටුව රදගුරුතුමාට දුන්නා. ඒක හොඳයි කියලා කෞතුකාගාරයට. ඒ කියන්නේ මේ ශුද්ධවන්තයෙක් අසුන් ගත්ත ශුද්ධවන්තයෙක් අසුන් ගත්ත පුටුව. ඒකයි මම කාටවත් ඉඩ වාඩි වෙන්න ඉඩ දුන්නේ නැත්තේ. මම ඒකයි කිව්වේ අර පූසා විතරයි ගිහිල්ලා වාඩි වෙන්නේ. ඒත් එක්කම මේ තව අපූර්ව අවස්ථාවක් උදා වුණා ඔබතුමන්ට මං හිතන්නේ මේ පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප වහන්සේගේ ලංකා ගමනේදී මේ අර ගාලු මූදර ඉදි වෙලා තිබුණු මහා වේදිකාවේ පළවුන කියවීමෙන් අනතුරුව පිළිතුරු ගීය ගායනා කළේ ඔබතුමා. ඔව් චාස් ඒක කියා නිම කළ නොහැකි අත්දැකීමක්. මට ඒ කියන්නේ පිළිතුරු ගීය ගායනට මට අවස්ථාව ලබා දුන්නේ මහනුවර අතිගරු වියානි ප්‍රනාන්දු හිමිපාණන්. එමුද වියානි ප්‍රනාන්දු හිමිපාණන් මේ සමිදානෝ මගේ ඉන්දේරාවේ කියන පිළිතුරු ගීයට බොහොම කැමතියි. මේක නිර්මාණය කළේ ගීතාවලි 23 වෙනි ගීතයේ නිර්මාණය මේක නිර්මාණය කළේ ගරු ශමීන්ද්‍ර ජයවර්ධන. දැන් තමයි එතුම තමයි බෙනෙදිකානු නිකායේ ෆාදර් ප්‍රයර්. ඉතින් මට මේක ගායනා කරන්න කිව්වා. ඉතින් මේක මහඟු අවස්ථාවක්. දැන් ගායනා කරන්න ගියාම එතෙන්ට ගියාම කියන්නේ පෝඩියම් එකට ගිහිල්ලා බලනකොට ලක්ෂ 5ක් විතර සෙනග ඉන්නකොට මගලට බයත් ගැන්වෙනවා. නිකන් කියවනවා වගේ නෙවෙයිනේ. මේක ගායනා කරන එකක් නෙවෙයි. හැබැයි මගේ වාසනාවට පළවෙනි වචන ටික කිව්වේ කොයර් එක. ඉතින් මට ටිකක් මේ රෙඩි වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි සම්ජානෝ මගේ ඉන්දේරාවේ කියන පිළිතුරු ගීය. මම හිතන්නේ මගේ මේ ගායනා කිරීමේ මම කියන්නේ අර මොකද කියන්නේ පිනකල් එක එකයි කියලා මට කියන්න පුළුවන්. ඒ මොකද මම ලක්ෂ 5ක් ඉදිරි ජනතාව ඉදිරියට මම සිං කරලා තිනවා. රන්ටේගිරි සිනා කිව්වා වෙන්න පුළුවන් මොන ගීතය මොන ගීතිකා ගායනා කළත් ඒ අවස්ථාවේ ඔබතුමන්ට ලැබුණු අත්දැකීම ජීවිතයේ හොඳම අවස්ථාව. ඉදිරියට ඔබතුමන් අදටත් සලකනවා. අදට සලකනවා විදිහම හැමදාම
අද වෙනකම්ම මම හැමදාම උදේට දෙවන් වහන්සේට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට. ඒ කියන්නේ ඒක අර ජීවිතේ හම්බෙන හැම සංසිද්ධියක් අතරෙම හැම දෙයක් ලැබිලා තියෙද්දිත් ඒ ලැබිලා තියෙන හැම දෙයක් අතරින්ම දෙවියන් වහන්සේ ගෑවුණු තැන උන්වහන්සේ සම්බන්ධ වෙච්ච තැන තමයි එතුමන්ගේ ජීවන රිද්මය තුළ එතුමන් ඉහළ තියලා තියෙන්නේ. අංක 1 තියලා තියෙන්නේ. ප්‍රමුඛ ස්ථානයේ තියලා තියෙන්නේ. අන්න ඒකයි එතුමන්ගේ ජීවිත රිද්මය තුලින් රිදම් විත් ජීසස් තුල අපිට ඉගෙන ගන්න උකහා ගන්න පුළුවන් කාරණාව බවට පත් වෙන්නේ. එමනම් අද දවසේ අපේ රිදම් විත් ජීසස් වැඩසටහන නිමාවට පත් කරන්නයි හදන්නේ. මේ ඔබතුමන්ට මේ මොහොත ගැන මොකද හිතෙන්නේ කියලා කෙටියෙන් මට කියන්න. මේ අවස්ථාව ලැබීම ගැන මට මුගක් සන්තෝෂයි. විශේෂයෙන්ම මේක නරඹන ආයත මම කියපු දේ තුලින් ඔවුන්ටත් ගිහියන්ටත් මේ ගිහි ජනතාවට ඔවුන්ටත් ඔවුන්ගේ ජීවිතයේ කරන්න පුළුවන් පුංචි දේවල් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කරොත් ඔවුන්ටත් ඔවුන්ගේ බෞතිස්ම කැඳවීම ඉටු කරන්න පුළුවන්. මේක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. අපි දෙවියන් ක්‍රිස්තුස් වහන්සේ තෝරගත්තේ නැහැ. උන්වහන්සේ තමයි කියන්නේ ඔබ මා තෝරාගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කෙලිමි. ඒ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්. මේ ඵල දරන්න පුළුවන් අපිට අපේ පුංචි දේවල් කිරීම තුලින්. එහෙනම් ඔන්න හිතවතුනි ඔබට මට වගකීමක් තියෙනවා. රාජකාරියක් තියෙනවා. අර ඒකයි මම කියන්නේ අද රිදම් විත් ජීසස් වැඩසටහන තුල ඔබතුමන් කතා කළේ ජීවිත අත්දැකීම් වලින් විතරක් නෙමෙයි. බොහොම දැනුමක් තිබුණා. දැනුවත් කතෝලිකයෙක් කියලා මම ඔබතුමන්ව නම් කරන්න කැමතියි අද දවසේදී. දැනුම සහිත දැනුවත් කතෝලිකයෙක් විදිහට කිතුණුවෙක් විදිහට නම් කරන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඒ කියපු යම් කාරණාවල තිබුණා නිකන් දැනුවත් භාවයක්. ඊට වඩා මම කියනවා කතෝලිකයෙක් කියලා කියන්න කිසිම ලැජ්ජාවක් නැති කතෝලිකයෙක් මම. එහෙමත් අය ඉන්නව නේද? ඔව්. පංගොක්කේ ඉන්නවනේ කතෝලිකකම හංගගෙන ඉන්නවා. මගේ කතෝලිකකම මම පුළුවන් වෙලාවක මම පෙන්නනවා. ඒකත් සාක්ෂි දැරීමක්. ස්වාමීන් වහන්සේව අදහන උන්වහන්සේව විශ්වාස කරන කෙනෙක් කියලා කියන්න බය නැතුව අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් ජීවිත සාක්ෂියෙන් කරන දෙයක් කරම අපෙර කිව්වා වගේ අපි ළඟ නැති දෙයක් තවත් කෙනෙකුට දෙන්න බෑ. තියෙනවා නම් විතරයි අපිට ඒ දෙන්න පුළුවන් වෙන්නේ. එතුමන් තුල ඒ ඇදහිල්ලේ විශ්වාසය තිබුණු නිසා අද අපිට දුන්න ස්තුතිය ඔබතුමන්ට. එහෙමනම් අයිබෝන් ජෙසුපිටයි කියලා සමුදිනවා දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. මේ මෙහෙවර කිතුණු සභා මාතාව වෙනුවෙන් දිගටම කරගෙන යන්න ඔබතුමන්ට ඔබතුමන්ගේ ආදරණීය බිරිඳට ඒ ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා වර්බුම් ටීවී අපි ප්‍රාර්ථනා කරනවා. ජෙසුපිටයි ඔබතුමන්ට. ජෙසුපිටයි. අවසානයේදී ගැයෙන්නේ රන්ටි කිරිසිනා ගිය මම කැමති මේ ගිය ගයන්න කලින් අර ඉංග්‍රීසි බසින් ලියවුණු එක ආයෙත් නැවත වතාවක් අපි කියලා ගියට. හැබැයි ඒකට එතන මම කියන්නත් ඕන දැන් මේ ගීතය අපි ගායනා කරන් පස්සේ ප්‍රසිද්ධ ගායක යුවලක් මේක නැවත තැටිගත කරා. ඉතින් ඒක නිසාම තමයි අවුරුදු 20ක් අපිව බොහෝ ජනතාව දැනගෙන හිටියේ නැත්තේ. මම ඉස්සෙල්ලාම කිව්වද දන්න 1999 තමයි මමයි මේක සිං කරේ කියලා හොයාගත්තේ. ඔව්. ඉතින් මේ පස්සේ හැරලා බලනකොට චතුර අපි හැම එකනම දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. දැන් මට හිතෙනවා දැන් මේක වෙච්ච දෙයක් හොඳයි. ඒ කියන්නේ මං හිතන්නේ සංගීත ඉතිහාසයේ පළමු වතාවට බොහෝ දෙනා හඳුනන්නේ නැති ගායකයෙකුත් අවුරුදු 12ක් වයසට පුංචි ළමයෙකුත් ගායනා කරපු ගීතයක් ප්‍රසිද්ධ වූාට පසුව ප්‍රසිද්ධ ගායකයන් ඒ ගීතය අරගෙන තවත් ප්‍රසිද්ධ වීමට උත්සාහ දැරීම. සාමාන්‍ය වෙන්නේ අනිත් පැත්තනේ. ඔව්. right ප්‍රසිද්ධ ගායකයන්ගේ ගීත අරගෙන අනිත් අය ඒක ගායනා කරනවා ප්‍රසිද්ධ වෙන්නේ. මෙතන උනේ අනිත් පැත්ත. ඉතින් ඒකෙන් බලනකොට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේක නිකන් උත්තානය වගේ. දවස් 3කින් නෙමෙයි දින ගණනාවකට අවුරුදු 20කට පස්සේ උත්තාන වුණා. හොඳයි එහෙනම් අපි ගිය ගායනා කරමු අර ඉංග්‍රීසි බසින් ලියවුණු පදපේළියේ ගායනයේ අනතුරු. ඒකත් කියනවා. සංගීතය නොමැතිව ස්තුතිවන්ත වෙනවා විශේෂාකාරයෙන් අද දවසේදීත් රජු ප්‍රනාන්දු ප්‍රමුඛ ඩ්‍රීම් ටීම් තමයි වාද්‍ය වෘන්දය අද දවසේදී අපිට සංගීතයේ සපයමින් වර්ණවත් කළේ රිදම් විත් ජීසස් වැඩසටහන. ස්තුතියි. චතුර අද මම මේ මුළු ගීතේම ගායනා කරාට කෝරස් එක සිංකරේ එදා අවුරුදු 11ක් වයසේදී නිරාශා පෙරේරා. රන් ටිකරි සිනා මුව මුව පාලා
ලං වී අත් අල්ලාගෙන ඇස් දැල්බුව. ඒක කිව්වේ එදා එයයි. නමුත් අද මුළු ගීතෙම මම ගායනා කරනවා. මම කියනත් උන අද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ඉස්සෙල්ලා එයා අපේ ගෙදරට ආවා. මං කිව්වා මන්න ඔයගේ කැලලත් සිං කරලා ඉන්නේ කියලා. Tra-la-la-la you, tra-la-la-la me, tra-la-la-la sing together, tra-la-la-la we. Fly like a bird, swim like a fish, be happy little lass, little lad. No time to feel sad, my lass, my lad. Love is a magical word. Kirisina muwa muwa pala langwiyat allagena as dalbuwa ranti kirisina muwa muwa pala langwiyat allagena as dalbuwa දැති බැඳිලා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගි ඉනිමං නැගලා ලස්සන හොයලා ගමනක් යනවද සුදු මල්ලි රන්ති කිරිසිනා මුව මුව පාලා ලං වියත් අල්ලාගෙන ඇස් දැල්වුවා රන්ති කිරිසිනා මුව මුව පාලා ලං වියත් අල්ලාගෙන ඇස් දැල්වුවා කාලේ ගෙවලා කාලේ දුරලා නොපෙනී යනවද සුදු නංගි දංකර සිටලා ගම් පෙර හැරලා ගමනක් යනවද සුදු මල්ලි රන්ති කිරිසිනා මුව මුව පාලා ලං වියත් අල්ලාගෙන ඇස් දැල්වුවා රන්ති කිරිසිනා පාලා ලං වියත් අල්ලාගෙන ඇස් දැල්වුවා දුවන
හවසේ පෙලි පෙලි මුවදෙන උල් දියට සුසුම්ලා හැපෙයි මගේ දෙවියනි මගේ අත් බව ඔබ මෙන් සොය සොයා මගේ අත් බව ඔබ මෙන් සොය සොයා වතට වත දිදී දකිම් මම කෙදා දෙවිදු මගේ සුරිදු මගේ ඒකම හිමි සඟා මගේ පනවන ඔබට දෙවියනේ මනතොල මගේ සයි